හොඳයි ළමයි අපේ ඔන්ලයින් පන්තිය නැවත අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. එතකොට මම අද බලාපොරොත්තු වෙන්නේ මගේ කණ්ඩායම් පන්ති කීපයක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ කණ්ඩායම් පන්තියට වෙන වෙනම පන්තිය කරන්න මට අපහසුයි. ඒක නිසා මගේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පන්තිය. ඒ පන්තියේ අපි මේ වෙද්දි කරමින් පවතින්නේ ධාරා විද්‍යුතයේ අවසාන භාගයේ තමයි අපි ඉන්නේ. අපිට තව එක කොටසක් පමණ මේ පන්තියේ ඉතුරුලා තිබ්බේ. විද්‍යුත් ශක්තිය සහ ක්ෂමතාව කොටස. ඉතින් මම අද බලාපොරොත්තු වෙන්නේ මේ විද්‍යුත් ශක්තිය සහ ක්ෂමතාව කොටසේ සිද්ධාන්ත ටික හැකි පමණ කරලා අවසන් කරන්න. ඉතින් ළමයි ඔයාලගේ ධාරා විද්‍යුතය සටහන් පොත ළඟට ගන්න. ළඟට අරගෙන ඒකේ සිද්ධාන්ත පිටුවල විද්‍යුත් ශක්තිය සහ ක්ෂමතාව කොටස පෙරලා ගන්න. එතකොට ඒකේ උඩින්ම තියෙනවා ළමයි මාතෘකාව. මාතෘකාවට පහළින් තියෙනවා විද්‍යුත් ශක්තිය කියලා මාතෘකාවක්. ඒකේ වරහන් ASCII අපි දීලා තියෙනවා. ඒකේ සංකේතය capital W. ඉතින් මොකද්ද මේ විද්‍යුත් ශක්තිය කියලා කියන්නේ කියලා අපි බලමු ඉස්සෙල්ලාම. අපි ගත්තොත් මම ගන්නකො මෙහෙම. හිතන්න මම ගාව තියෙනවා ප්‍රතිරෝධකයක්. R කියමු. එතකොට මේ ප්‍රතිරෝධකයට මම දෙනවා ළමයි V විභවාන්තරයක්. V විභවාන්තර. ඊට පස්සේ අපි දන්නවා එතකොට මේක ASCII ධාරාවක් ගන්නවා. අපි හිතුව මේකේ ධාරාව ගැලුවා කියලා T කාලයක් පුරාවට සිම්පල් T කාලයක් පුරාවට මේකේ ධාරාව ගැලුවා. එතකොට අපි දන්නවා මේ ප්‍රතිරෝධකයකින් කරන්නේ මොකද්ද? දැන් මේ ප්‍රතිරෝධය තුලින් ධාරාව ගලද්දී මේ ප්‍රතිරෝධය රත් වෙනවා. රත් වෙලා මේ ප්‍රතිරෝධය තාප ශක්තිය පිට කරනවා. එතකොට මෙයා පිට කරපු තාප ශක්ති ප්‍රමාණය මම කැපිටල් W කියලා ගන්නම්. එතකොට උතන තමයි ඔය විද්‍යුත් ශක්තිය කියලා කියන්නේ මේ ප්‍රතිරෝධය මගින් පිට කරපු තාප ශක්ති ප්‍රමාණයම තමයි. එතකොට විද්‍යුත් ශක්තිය වань කියන්නේ මේ W කියන්නේ පිට කරපු තාප ප්‍රමාණය වань කියන්නේ මොකද? විද්‍යුත් ශක්තිය තමයි මෙතනදී මේ තාප ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඔයාලා තාප ශක්තිය හේවුවනම් හොයනවා කියන්නේ විද්‍යුත් ශක්තිය හොයනවා කියන්නේ දෙකම එකයි. එතකොට මේ W හොයන්න අපි පොඩ්ඩක් අපේ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ සමීකරණයක් මතක් කරගන්න ඕන. ඒ සමීකරණය තමයි ළමයි W සමානයි Q ඩෙල්ටා V. මතකද මේක? Q ආරෝපණ ප්‍රමාණයක් ඩෙල්ටා V විභවාන්තරයක් හරහා ගමන් කරද්දී හුවමාරු වන ශක්ති ප්‍රමාණය Q ඩෙල්ටා V ගෙන් දෙනවා. එතකොට මෙතනත් ධාරාවක් ගන්නවා කියන්නේ කිසියම් ආරෝපණ ප්‍රමාණයක් ගමන් කරනවා කියන එකම තමයි. එතකොට ආරෝපණ ප්‍රමාණයක් V විභවාන්තරයක් හරහා ගමන් කරද්දී W තාප ශක්තියක් හුවමාරු වුණානේ. කියන්නේ මේ W කියන්නේ මේ W ම තමයි. එතකොට ළමයි මේ සමීකරණයෙන් අපිට මේ W හොයාගන්න පුළුවන්. ඉතින් ඊටත් කලින් මේ Q ට මොකද්ද දාන්නේ කියන ගැටලුව අපිට එනවා. එතකොට ඔයාලට මතකයි ධාරා විද්‍යුතිය අපේ පළවෙනි සමීකරණය. I සමානයි Q බෙදීම T. මතක තියෙන්න ඕන ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාව විද්‍යුත් ධාරාව ලෙස හඳුන්වනවා. එහෙනම් I සමාන වෙනවා Q බෙදීම T ට. ඔන්න අපිට Q හොයාගන්න පුළුවන් මොකෙන්ද? I T. ඉතින් පොඩ්ඩක් මේක මතක නම් අපිට දැන් හරි ලේසි. දැන් අපි මේ W හොයන්න යන්නේ මොන සමීකරණය පාවිච්චි කරලාද? Q ඩෙල්ටා V භාවිතා කරලා. ඔන්න එහෙනම් ළමයි මම ලියනවා W සමානයි Q ඩෙල්ටා V. දැන් Q හොයාගත්තනේ මොකද? IT කියලා. එහෙනම් Q වෙනුවට මම ලියනවා IT. ඩෙල්ටා V කියන්නේ විභවාන්තරය. මේකේ විභවාන්තරය V නේ.
එතන අපිට W සමානයි ITV කියලා. හැබැයි අපි ඔහොම පාඩම් කරන්නේ අපි ඔක පාඩම් කරන්නේ W සමානයි VIT විදියට. එතකොට මෙන්න මේක අපි කටපාඩම් කරගන්න ඕන එක සමීකරණයක් W කියන්නේ පිට කරපු තාප ශක්තිය හොයන්න. මේක භාවිතා කරන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් අංක 1 කියලා ලියා ගන්නම්. ඊට පස්සේ මේකට තව සමීකරණයක් හදාගන්න තමයි යන්නේ. කොහොමද ඒක හදන්නේ කියලා බලමු. අපි දන්නවනේ ළමයි V සමානයි IR කියලා. මෙතනත් V අකුරක් තියෙනවනේ. එහෙනම් ඒක වෙනුවට මට ලියන්න පුළුවන් IR නේ. නම් මේ V සමානයි IR කියන එක මම එකට ආදේශ කරනවා. එතකොට අපිට වෙනවා W සමානයි V වෙනුවට ලියනවා මොකද්ද? IR වාරයක් IT නේ. ඒක ටිකක් ලියන්න එපා නේ. V වෙනුවට IR දාපු එක තමයි මම කළේ. එතකොට W සමාන වෙනවා I ගුණ වුණාම II ගුණ වුණාම I වර්ග RT කියලා. ඔන්න අපිට තවත් සමීකරණයක් ආවා. මේ විද්‍යුත් ශක්තිය නැත්නම් තාප ශක්තිය හොයන්න. දැන් තව වැඩක් කරමු. අපි දන්නවා V සමානයි IR නම් I සමාන වෙන්න ඕන නේද V බෙදීම R ට. මෙන්න මේක ආපවර පළවෙනි සමීකරණයට ආදේශ කරමු. එතකොට මොකක්ද වෙන්නේ? W සමානයි V වාරයක් I වෙනුවට ලියනවා V බෙදීම R වාරයක් T. එතකොට එනවා W සමානයි V වර්ගයට R වාරයක් T කියලා. ඔන්න ශක්තියට තවත් සමීකරණයක් අපිට ලැබුණා. එතකොට ළමයි ඔය සමීකරණ තුනම එකතු කරලා මම තනි සමීකරණයක් විදිහට ලියන්නම්. එතකොට W සමාන වෙනවා එක්ක VIT ට එහෙම නැත්නම් I වර්ග RT ට එහෙමත් නැත්නම් V වර්ගයට R වාරයක් T ට. එතකොට ළමයි අපි ගණන් හදද්දි මේ සමීකරණ තුනම එක විදියට භාවිතා කරනවා. ඒ අවශ්‍යතාවය අනුව මේක ඔයාලා කටපාඩම් කරලා තියාගන්න ඕන සමීකරණයක්. හරිද? මේක මතක තියාගන්න ඕන. එහෙනම් ළමයි දැන් ඔයාලා මේ රූපය සම්පූර්ණ කරගෙන මේ ඉතුරු ටිකේ දීලා තියෙන ඉඩේ ලියා ගන්න. දැන් මම ඔයාලා වීඩියෝ එක මෙහෙම නවත්තලා ඒ ලියා ගන්න ඒවා ටික සිද්ධ කරන්න. හොඳයි. මම කියන්නේ ලියා ගන්න වෙනම වෙලාවක් මේ වීඩියෝ එක ඇතුලේ දෙන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා මේ ටික ලියාගෙන අපව ප්ලේ කරන්න. හොඳයි. එහෙනම් ලියා ගන්නකෝ. හොඳයි ළමයි. එතකොට අපි එහෙනම් ඒ කොටස දැන් ලියාගත්ත නේද? හරි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. ඔයාලගේ නෝට් එකේ බැලුවොත් මොකක්ද තියෙන මාතෘකාව? විද්‍යුත් ක්ෂමතාව කියලා තමයි මාතෘකාව තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ළමයි මේ විද්‍යුත් ක්ෂමතාව කියන්නේ. දැන් ක්ෂමතාව කියන එකේ තේරුමම ඔයගොල්ලෝ දන්නවා. අපිට හැම ගොඩක් පාඩම් වල ක්ෂමතාව කියන වචනේ ආවා. ක්ෂමතාව කියන්නේ තත්පරයකදී පිට කරන ශක්තියනේ. එහෙනම් දැන් මෙයා පිට කරපු ශක්ති ප්‍රමාණය W නම් මෙයා තත්පරයකදී පිට කළ ශක්තිය හොයන්න කිව්වොත් කොහොමද එන්නේ? මෙයා තත්පරයකදී පිට කළ ශක්තිය කියන්නේ ක්ෂමතාව P කියලා ගත්තොත් පිට කරපු ශක්ති ප්‍රමාණය කාලයෙන් බෙදුවම මෙයා තත්පරයකදී පිට කළ ශක්ති ප්‍රමාණය අපිට ලැබෙනවා. එහෙනම් දැන් අපි W ට දන්නවා සමීකරණ තුනන්නේ මොකද්ද? VIT කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් I වර්ග RT කියලා තියෙනවා. එහෙම නැත්නම් V වර්ගයට R වාරයක් T කියලා තියෙනවා. ඉතින් ළමයි ක්ෂමතාව හොයන්න මොකද්ද කරන්න ඕනේ? මේ ශක්තිය කාලයෙන් බෙදන්න. ඒත් මේකත් කාලයෙන් බෙදන්න. ඒත් කාලයෙන් බෙදලා අපිට දෙනවා මේ T ට T කැපිලා යනවා. එතකොට එහෙනම් අපිට ඔන්න ළමයි ක්ෂමතාවයටත් සමීකරණ තුනක් ලැබෙනවා. VI I වර්ග R නැත්නම් V වර්ගයට R. එතකොට ළමයි
විද්‍යුත් ක්ෂමතාව. ඒ කියන්නේ තත්පරයකදී පිට කරන ශක්ති ප්‍රමාණය හොයන්න ඕන උනොත් මේ සමීකරණ තුනෙන් එකක් දාන්න. එතකොට මොනවාද එහෙනම් P ගේ ඒකක? P ගේ ඒකක ගත්තොත් එක්කොත් ක්ෂමතාවනේ. තත්පරයකදී පිට කරන ශක්තිය. එක්ක තත්පරයට ජූල් එහෙම නැත්නම් වොට්. ඉතින් මොන අය ඒකක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ළමයි ඉතින් විද්‍යුත් ක්ෂමතාව ගැන කිව්වොත් අපි මේවා භාවිත කරනවා. ඔයාලට එන අංකයත් මේ සමීකරණයට අද එකතු කරගන්න. හොඳයි. එහෙනම් විද්‍යුත් ක්ෂමතාව මාතෘකාව යටතේ ඔයාලට දීලා තියෙන ඉඩේ මේ ටික සම්පූර්ණ කරගන්න. රූපයත් සම්පූර්ණ කරගන්න. ඒතර මම W කියන්නේ නැතුව P කියලා දාන්නම්. දැන් අපේ මාතෘකාව P නේ නේද? හරි. එහෙනම් නෝට් එක සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. එහෙනම් දැන් ඔයාලා ඒ සටහන් පොත් සම්පූර්ණ කරගෙන ඉවරයි. අපි පොඩි ගානක් හදමු. දැන් අර අපේ පන්තිය කරන තරම් ගණන් මේ ඔන්ලයින් ක්‍රමයෙන් හදන්න අමාරුයි. ඔයාලගේ ගැටලු ටික මට ආපස්සට ලැබෙන්නේ නැති නිසා මට අපි පුළුවන් විදිහට ගණන් කීපයක් කියම හදමු ඉස්සරහට. 7 වෙනි ගාන. දැන් ඔයාලගේ ටියුට් එකේ බහුවර්ණ ගණන් තියෙන කොටසට ගිහිල්ලා 7 වෙනි ගාන පොඩ්ඩක් කියව ගන්න. මොකක්ද කියන්නේ? රූපේ දක්වා ඇති පරිදි ප්‍රතිරෝධ දෙකක් එකිනෙකට සමාන්තරව සවිකර ඇත. 5 ඕම් ප්‍රතිරෝධයේ උත්සර්ජනය වන ක්ෂමතාව වොට් 40 වේ. 15 ඕම් ප්‍රතිරෝධයේ උත්සර්ජනය වන ක්ෂමතාව. හරි මෙන්න මේ රූපේ තමයි මම මෙතන ඇන්දේ. එතකොට යාළුවා කියනවා 5 ඕම් ප්‍රතිරෝධයේ වොට් 40ක් උත්සාහනය. කියන්නේ මෙයා තාපය පිට කරන ශීඝ්‍රතාව වොට් 40. කියන්නේ මෙයාගේ ක්ෂමතාව වොට් 40යිලු. මේ 15 ඕම්ගේ ක්ෂමතාව කීයද? මේක තමයි හොයන්න කියන්නේ. එතකොට අපි මෙතන ළමයි මේ ක්ෂමතාවට දීලා තියෙනවනේ සමීකරණ තුනක්. කියන්නේ මම මේ සමීකරණ තුනක් මෙතන ලියලා තියෙනවානේ. ඔය තුනෙන් කෝකද තෝරගන්නේ කියන දක්ෂතාවය අපිට තියෙනවා. ඉතින් අපි ගත්තොත් ළමයි දැන් මේ 5 ඕම්ගේ 15 ඕම්ගේ හරහා ගලන ධාරාව වෙනස්නේ. දැන් මේ ප්‍රතිරෝධක සමාන වුණොත් නම් මේ එන ධාරාව සමානව බෙදලා යනවා දෙකට. හැබැයි ප්‍රතිරෝධ වෙනස් වෙන ධාරා සමාන නැහැ. ඉතින් ඒක අපේ ඔළුවට යන්න ඕන. ධාරා සමාන. හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා ළමයි සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියක විභවාන්තර සමානයි. දැන් මේ 5 ඕම්ට 15 ඕම් සමාන්තරගතයිනේ. එහෙනම් මේ 5 ඕම් හරහා තියෙන විභවාන්තරයයි 15 ඕම් හරහා තියෙන විභවාන්තරයයි සමානයි. ඔන්න අපි එකක් හොයාගත්තා මේ දෙන්නගේ විභවාන්තර සමානයි. ඒකට ළමයි අපිට මේ v තියෙන සමීකරණයක් දැම්මනම් ලේසි. මේක අපිට බෙදද්දි නිකන් කැපිලයයි කියලා වගේ හිතන්නවත් පුළුවන් නේද? i තියෙන ඒවා දාන්න බෑ මොකද i අසමානයිනේ. කැපිලා යන්නේ නැහැ. ඒකෙන් මේ v තියෙන සමීකරණය අපි තෝරගමු. ඒකට ළමයි මම ලියනවා එහෙනම් ඔන්න ඉස්සෙල්ලා අපි සමීකරණය ලියමු. p සමානයි v වර්ගයට r. හරි. ඕක දාමු මේ 5 ඕම්ට. ඒක 5 ඕම්ගේ ක්ෂමතාව කීයද? 40යි. සමානයි v වර්ගයට යාගේ ප්‍රතිරෝධය කීයද? 5යි. ඔන්න අපිට එක සමීකරණයක් ආවා. ඊට පස්සේ ඕකම දාමු මේ 15 ඕම්ට. එතකොට 15 ඕම්ගේ ක්ෂමතාව p කියලා ගමු. මොකද අපි ඒක තමයි හොයන්නේ. විභවාන්තරයේ වීමයි ප්‍රතිරෝධය 15යි. මේක දෙක. දැන් ඉතින් ඉතුරු ටික ඔයාලට හදා ගන්න පුළුවන්. අපිට p නේ හොයන්න ඕනේ. ඉතින් අපි දෙක බෙදමු. ඒකෙන්නේ. එතකොට p බෙදීම 40 සමානයි v වර්ගයට 15 බෙදනවා කියන්නේ උඩයට මාරු කරලා වැඩි කරනවා. v වර්ගයට v වර්ග කැපෙනවා 5 1 5 3යි. එතකොට එනවා p සමානයි 40 බෙදීම 3යි වොට් කියලා එනවා. ඔන්න ඕක තමයි ළමයි අපේ පිළිතුර. එතකොට අපිට ඉන්නේ 4 වෙනි උත්තරේ. හොඳයි ළමයි ඔයාලගේ නෝට් පොතේ ප්‍රශ්න අංකය නේද? අපි දැන් මේ 7 වෙනි ගාන අංක 7 ලියලා
මේ ටික ලියා ගන්න. හරි. එහෙනම් ඒ ගාන ලියාගත්තානේ. අපි එහෙනම් ඊළඟට අපේ ටියුට් එකේ 16 වෙනි ගාන හදන්න පටන් ගමු. ගාන කියව ගමු බලන්න. මේ දකුණු පැත්තේ මෙන්න මේ රූපයක් දීලා තියෙනවා. පෙන්වා ඇති පරිපතේ අඩංගු බැටරියට නොගිනිය හැකි තරම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. එතකොට මේ බැටරියට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ යන 1 ඕම් ප්‍රතිරෝධය තුල උත්සර්ජනය වන ක්ෂමතාව. මෙයාගේ ක්ෂමතාව මොකක්ද කියලා තමයි අහන්නේ. මෙයා තප්පරයකට පිට කරන තාප ශක්ති ප්‍රමාණය. එතකොට කොහොමද හොයන්නේ? ගොඩක් ක්‍රම තියෙනවා. ඒ ඔයාලට කැමති ක්‍රමයකින් හොයන්න පුළුවන්. ටිකක් ලේසි ක්‍රමයක් මම බැලුවොත් අපිට පුළුවන් නම් ළමයි මෙයා හරහා ගන්න ධාරාව හොයාගන්න. දැන් ප්‍රතිරෝධයක් ගන්න හින්දා මේ I වර්ගාවකින් වගේ ක්ෂමතාව හොයාගන්න පුළුවන් නේ. එහෙනම් ධාරාව හොයන්න ක්‍රමයක් දැන් අපි කල්පනා කරමු. එතන මෙන්න මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය කියද්දී දැන් 4 ඕම් 4 ඕම් සමාන්තරගත නම් මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 2යි. එතන මේ 2 ඕම්ට මේ 1 ඕම් ශ්‍රේණිගතයිනේ. එහෙනම් මේ පරිපථයේ සමග ප්‍රතිරෝධය එනවා 2 ඕම් 1 ඕම් ශ්‍රේණිගත කියන්නේ 2 දාන 1 ඕම් 3. ඔන්න ඔය විදිහට අපිට මේකේ සමග ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. එහෙනම් ළමයි අපිට දැන් V සමානයි IR දාලා මේකේ ධාරාව හොයාගන්න පුළුවන් නේ. ඉතින් මෙතනින් යන ධාරාවම තමයි මේ 1 ඕම් කරාත් යන්නේ. එතකොට ඒ ධාරාව හොයාගන්න ඕනේ නේ. එතකොට එනවා V සමානයි V කියන්නේ 3යි නේ. කෝෂේ 3යි නේ. I තමයි හොයන්නේ R සමග ප්‍රතිරෝධයත් අපි හොයාගත්තා 3යි කියලා. එතකොට ධාරාව වෙනවා ඇම්පියර් 1ක්. ඊට පස්සේ දැන් ක්ෂමතාව හොයන්න අපි පුළුවන් මොකද මේ 1 ඕම්ට දාමු P සමානයි I වර්ග R. I කියන්නේ දැන් හොයාගත්ත 1යි R කියන්නේ 1යි නේ. ඔන්න උත්තරේ නා 1 ඕම්ගේ ක්ෂමතාව වොට් 1යි කියලා. හරි ලේසි ගණන් තියෙන්නේ ළමයි. හොඳයි. එහෙනම් දැන් ඔයාලා ගාන ලියා ගන්න. හොඳයි ළමයි. අපි එහෙනම් අපේ ඊළඟ සිද්ධාන්තයට යමු. මාතෘකාව තියෙනවා ඔයාලා නෝට් පොතක් පෙරලා ගන්න. සරල පරිපථයක සිදුවන ශක්ති හුවමාරුව කියලා. එතකොට අපි බලමු මේ මොකක්ද කියන්නේ කියලා. ඉස්සෙල්ලාම අඳින්න සරල පරිපථයක්. නේද? සරල පරිපථයකනේ. එතකොට සරල පරිපථයක් කියන්නේ ළමයි කෝෂයක් සහ එක ප්‍රතිරෝධකයක් පමණක් තියෙන පරිපථයකට. ඔන්න කෝෂය. මේක තමයි යාට තියෙන එකම ප්‍රතිරෝධකය. ඔන්න ඔකට අපි කියනවා සරල පරිපථයක් කියලා. එතකොට මෙයාගේ විද්‍යුත්ගාමක බලයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R කියලා ගමු. මෙයාගේ බාහිර ප්‍රතිරෝධය කැපිටල් R. පරිපථයේ ගන්න ධාරාව මම I කියලා ගන්නවා. හරි. දැන් මම මේ පරිපථයට කර්චොෆ් නියමය දානවා. ඔයාලා දන්නවා කර්චොෆ් නියමය දාන හැටි. එහෙනම් මම ඉස්සෙල්ලා ලියලා ඉන්නම්කො සමීකරණය නේ. මොකක්ද ලියන්නේ? සිග්මා E සමානයි සිග්මා IR කියලා. ඒකේ නම් සිග්මා E කියන්නේ E. සිග්මා IR ලියන්න පුළුවන් මොකද්ද? IR ධන I simple R කියලා. ඊට පස්සේ මම පොඩි වැඩක් කරනවා. මම මේ සමීකරණයේ දෙපැත්තම I ගෙන් ගුණ කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? EI සමානයි. දැන් IR I ගෙන් ගුණ වුණාම I වර්ග R වෙනවා. I simple R අපෝ I ගෙන් ගුණ වුණාම I වර්ග simple R කියලා ලැබෙනවා. හරිනේ? හොඳයි. දැන් මෙන්න මේ ප්‍රකාශනය අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු බලන්න. එතන මේ I වර්ග කැපිටල් R කියන පදේ මොකක්ද? I වර්ග R කියන්නේ ක්ෂමතාවේ සමීකරණයක් නේ. කාගේ ක්ෂමතාවද මේ I වර්ග කැපිටල් R කියන්නේ?
කැපිටල් R කියන්නේ මෙයානේ. එහෙනම් මෙයාගේ ක්ෂමතාවේ සමීකරණය තමයි මේ I වර්ග කැපිටල් R කියන්නේ. එහෙනම් I වර්ග කැපිටල් R කියන්නේ කාගේ ක්ෂමතාවද? බාහිර ප්‍රතිරෝධයේ ක්ෂමතාවනේ. අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සිම්පල් R, කැපිටල් R කියන්නේ බාහිර ප්‍රතිරෝධය. එහෙනම් මම ලියනවා I වර්ග කැපිටල් R වෙනකොට මම ලියන්න පුළුවන් බාහිර ප්‍රතිරෝධකයේ ක්ෂමතාව. ඒකට කියන්නේ බාහිර ප්‍රතිරෝධකයෙන් තප්පරයකදී පිට කරන තාප ශක්තිය තමයි ඔය I වර්ග R කියලා දීලා තියෙන්නේ. ඒකට ඔක තමයි මේ I වර්ග කැපිටල් R පදේ. ඒකට එකතු කරලා තියෙනවා තමයි I වර්ග සිම්පල් R පදයක්. සිම්පල් R කියන්නේ මොකද්ද? මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ කෝෂයේ. නම් I වර්ග සිම්පල් R කියන්නේ මොකද්ද? මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ක්ෂමතාවනේ. නැත්නම් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් තත්පරයකදී පිට කරන තාප ශක්තිය ප්‍රමාණය. නම් මේ I වර්ග සිම්පල් R වෙනකොට මම ලියන්න පුළුවන් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධකයේ ක්ෂමතාව. ඒක ඕන I වර්ග සිම්පල් R කියන තමයි කියන්නේ. හරි. ඔය දෙන්නගේ එකතුව බලන්නකො මොකටද සමාන වෙලා තියෙන්නේ කියලා. EI කියලා පදයකටනේ. EI කියලා එකට සමාන වෙලා තියෙන්නේ. දැන් තමයි අපි පොඩ්ඩක් මේ කල්පනා කරලා තේරුම් ගන්න ඕන ස්ථානය. ඒ කියන්නේ මේකේ වෙන්නේ ළමයි මේ කෝෂයෙන් පිට කරන නිපදවන විද්‍යුත් ශක්තිය තමයි බාහිර ප්‍රතිරෝධකේනොත් අභ්‍යන්තර ප්‍රතිරෝධේනොත් තාප ශක්තිය විදියට පිට කරන්නේ. තේරුණාද? මොකද්ද කිව්වේ? කෝෂය මගින් නිපදවන විද්‍යුත් ශක්තිය. ඉතින් අපි දන්නවා කෝෂ වලින් කොහොමද විද්‍යුත් ශක්තිය නිපදවන එක තමයි කරන්නේ. ඒ නිපදවන විද්‍යුත් ශක්තිය තමයි බාහිර ප්‍රතිරෝධේනොයි අභ්‍යන්තර ප්‍රතිරෝධේනොයි තාප ශක්තිය බවට පත් කරලා පිට කරන්නේ. එහෙනම් එතකොට ඒ තාප ශක්තිය පිට කරන ශීඝ්‍රතාව දෙක නෙමෙයි. බාහිර ප්‍රතිරෝධකයේ ක්ෂමතාව කියන්නේ බාහිර ප්‍රතිරෝධයෙන් තාපය පිට කරන ශීඝ්‍රතාව. අභ්‍යන්තර ප්‍රතිරෝධකයේ ක්ෂමතාව කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් තාපය පිට කරන ශීඝ්‍රතාව. එතකොට ඔය දෙන්නගේ එකතුව මොකක්ද වෙන්නේ? ඔය පිට කරපු තාප ප්‍රමාණ දෙකේ එකතුව තමයි මේ කෝෂයෙන් නිපදවන්නේ නේ විද්‍යුත් ශක්තිය විදියට නිපදවන්නේ. කෝෂයෙන් නිපදවන විද්‍යුත් ශක්තිය තමයි බාහිර ප්‍රතිරෝධකයනොයි අභ්‍යන්තර ප්‍රතිරෝධකයනොයි පිට කරන්නේ තාපයේ විදියට. එහෙනම් මේක ඇස්සේ ලියන්න ඕන මොකක්ද? මේක මෙහෙම ලියුවනම් හරිය නේද? කෝෂය මගින් විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව නේද? හරි නේද? අයි කෝෂයෙන් නිපදවන විද්‍යුත් ශක්තිය තමයි බාහිර ප්‍රතිරෝධකයනුයි අභ්‍යන්තර ප්‍රතිරෝධකයනුයි තාපයේ විදිහට පිට කරන්නේ. එහෙනම් කෝෂයෙන් විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව බාහිර ප්‍රතිරෝධකයේ සහ අභ්‍යන්තර ප්‍රතිරෝධකයේ වල ක්ෂමතාවල එකතුවට සමාන වෙන්න ඕන. ඒ නිපදවන ශීඝ්‍රතාවෙන්ම පිට කරන්න ඕනේ. නැත්නම් එහෙම නැති වෙන්න බෑනේ. ඒකට තමයි මේක ගණන් හදද්දි වැදගත් වෙන්නේ මෙහෙමයි. ගණන් වල ඔයාලට කියනවා පරිපථයේ කෝෂය මගින් විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව හොයන්න. කිව්වොත් ඒ විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව මොකද දෙන්නේ? E වාරයක් I ගෙන් දෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත්ගාමක බලය ධාරාවෙන් ගුණ කරාම කෝෂයෙන් විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ EI හොයලා ඒ විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව හොයන්න තමයි. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන් නේ. විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව කියන්නේ මේ ප්‍රතිරෝධක දෙකේ ක්ෂමතාවල එකතුවනේ. එහෙනම් මේකයි හොයලා එකතු කරත් ඒත් හරිනේ. නැත්නම් එකපාරම EI ගෙන් හොයාගන්න පුළුවන්.
ඉතින් ගණන් වල ඔක භාවිතා වෙනවා. ඉතින් දැන් ඔයාලා එහෙනම් මේ ඔයාලගේ සටහන් පොත සම්පූර්ණ කරගන්න. හරිනේ? හොඳයි. එහෙනම් ඊළඟට 46 වෙනි ගානට අපි යමු. අපි දැන් ඔය ඉගෙන ගත්ත සිද්ධාන්තය භාවිතා කරන්න පුළුවන් ගැටලුවක්. ඒක රූපේ මම පැත්තකින් ඇදලා තියෙන්නේ. එහෙනම් පෙරලාගෙන අපි කියවගමු ගාන. 3 වෝල්ට් සහ 3.2 වෝල්ට් විද්‍යුත්ගාමක බල ඇති 0.5 ඕම් වූ සමාන අභ්‍යන්තර ප්‍රතිරෝධක සහිත කෝෂ දෙකක් රූපයේ පෙන්වා ඇති පරිදි සමාන්තරගතව සම්බන්ධ කර ඇත. රූපේ තමයි විස්තර කරන්නේ. කෝෂ සංයුක්තය මගින් උත්සර්ජනය කරන ක්ෂමතාව. එතකොට ඒ කියන්නේ මේ පරිපථයේ මුළු ක්ෂමතාව. එතකොට දැන් අපි GST ඉගෙන ගත්තා. කෝෂයක් මගින් නිපදවන එයාගේ ක්ෂමතාව එක්ක EI ගෙන් දෙනවනේ. එතකොට වාට ඕන නම් EI දාලා මේ ගාන හදන්නත් පුළුවන්. නැත්නම් මේ EI කියන එකම සමාන වෙනවා. මොකටද? I වර්ග R ධන I වර්ග R. දැන් මෙතන නම් මේ කියන්නේ බාහිර ප්‍රතිරෝධයක් නැහැ. එතකොට කොහොම හරි මේ ඔක්කොම ප්‍රතිරෝධවල ක්ෂමතාවල එකතුවට. ඒතකොට ක්‍රම දෙකටම අපි හදමු ළමයි. මොකක් කරන්නත් ළමයි මේකේ ධාරාව හොයාගන්න බැහැ මේ ධාරාව හැමතැනම තියෙනවා. ඉතින් ධාරාව හොයාගෙන ඉමු. ඉතින් අපි දන්නවා මේක දැන් වෝල්ට් 3ට වඩා 3.2 වෝල්ට් එක වැඩි හින්දා මෙතනින් තමයි එළියට ධාරාව යන්නේ. ඔක මෙහෙම ගිහලා මෙතනින් පහළට යනවා. එතකොට ළමයි මෙයාට කර්චොෆ් නියමය දාලා අපිට ධාරාව හොයාගන්න පුළුවන්. ඉතින් මම මෙතන ධාරාව හොයන්නම්. සිග්මා EI සමානයි. සිග්මා E සමානයි සිග්මා ER දාන්න තියෙන. එතකොට E කියන්නේ කීයද? 3.2 ඍණ 3. එතකොට I වාරයක් ශ්‍රේණිගතයිනේ වුණා නේද? කමන ලියමු 0.5 ධන I වාරයක් 0.5. එතකොට 3.2 3ක් ගියාම 0.2යි. I වා 0.5යි ධන 0.5යි කියන්නේ 1යි. එතකොට ඔන්න I එනවා 0.2 ඇම්පියර් කියලා. ඔන්න අපි ධාරාව හොයාගත්තා. ඊට පස්සේ මේ පරිපථයෙන් ක්ෂමතාව අහනවා. එතකොට අපිට ඕන P සමානයි EI දාන්නත් පුළුවන්. එතකොට P සමානවා E කියන්නේ කීයද? දැන් මෙතන බැටරි දෙකක් තියෙනවනේ ළමයි. E ට දාන්නේ මොකද්ද? E ට මේකේ සමක විද්‍යුත්ගාමක බලය දාන්න. සමක විද්‍යුත්ගාමක බලය මොකද්ද? මේ තියෙන සිග්මා E කියන්නේ කීයද? 0.2යි. I කියන එකත් අපි හොයාගත්ත 0.2යි. ඒක උත්තර වෙනවා 0.04 වෝල්ට් කියලා. ඕක තමයි ළමයි උත්තරේ. ඕක තමයි මොන අපි අනිත් ක්‍රමයටත් හදමු. මම මේක පළවෙනි ක්‍රමය කියලා ගන්නකො. දැන් එහෙනම් දෙවෙනි ක්‍රමය මොකක්ද එතකොට? එතකොට මේ කෝෂ වලින් පිට කරපු ක්ෂමතාව තමයි, නිපදවපු ක්ෂමතාව තමයි මේ ප්‍රතිරෝධ වලින් තාපයේ විදිහට පිට කරන්නේ. එහෙනම් එතකොට මේ ප්‍රතිරෝධ වල ක්ෂමතාවල එකතුවටත් සමාන වෙන්න ඕනේ මේක. EI සමානයි I වර්ග R වල එකතුවට. එතකොට මෙතන ඔක්කොම අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් තමයි I වර්ග සිම්පල් R දන I වර්ග සිම්පල් R කියලා ලියුවා. හරි. එතකොට මොකක්ද දෙන්නේ? I කියන්නේ 0.2යි වර්ගය, සිම්පල් R කියන්නේ 0.5යි, ආය 0.2 වර්ගයේ වාරයක් 0.5. ඉතින් අපි ඔක සුළු කරාමත් 0.04 වෝල්ට් කියලා අපිට ලැබෙනවා. ඉතින් ඔය ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට අපිට අවශ්‍ය පිළිතුර ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔයාලා වීඩියෝ එක කොහොම පෝස්ට් කරලා නවත්තලා මේ ගාන හදන විදිහ ඔයාලගේ සටහන් පොතේ ලියා ගන්න. හරි නේද? හොඳයි. දැන් එහෙනම් අපේ ඊළඟ මාතෘකාවට යමු. ඔයාලා නෝට් එක පිටලා ගත්තොත් මොකද්ද තියෙන්නේ මාතෘකාව? උපරිම ක්ෂමතාව කියලා තියෙනවා. වරණස්සේ තියෙනවා P max කියලා නේ. කැපිටල් P අකුර දාලා පොඩියට max max කියලා ලියලා තියෙනවා. අපි බලමු මේ මොකද්ද කියන්නේ කියලා. එතකොට කලින් වගේම සරල පරිපථයක් ගත්තා.
අරගෙන දැන් මෙයාට කර්චොෆ් නියමය දාන්න යන්නේ. ඔන්න දානවා කර්චොෆ් නියමය දාන්න යන්නේ. ඒකට මම ඔන්න මෙතන මේ හරියට ලියන්නම්කෝ. එතකොට සිග්මා E සමාන කරනවා සිග්මා ER. එතකොට E සමාන වෙනවා බලන්න I එකපාරම මම වරහන් අස්සට දාලා ලියුවොත් R ධන R කියලා එනවා. මම මොකෙන් I යුක්ත කරොත් I සමාන වෙන්නේ මොකටද? E බෙදීම R ධන R. ඔන්න අපි ධාරාව හොයාගත්තා. දැන් මම මෙන්න මේ ප්‍රතිරෝධයේ ක්ෂමතාව තමයි හොයන්න යන්නේ. බාහිර ප්‍රතිරෝධය කැපිටල් R ගේ ක්ෂමතාව හෙව්වොත් මට ලියන්න පුළුවන් P සමානයි I වර්ග R කියලා නේ. I වර්ග R කියලා එනවා. එතකොට දැන් මෙතන හොයාගත්ත I එක මේකට ආදේශ කරනවා. P I වර්ග වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? මෙයාගේ වර්ගය. කියන්නේ E වර්ග බෙදීම R ධන R ගේ වර්ගය වාරය කැපිටල් R. එතකොට ළමයි දැන් ඔන්න මේ සමීකරණය පොඩක් ටිකක් සංකීර්ණයි නේ. ඒක පාඩම් කරන්න හදන්න එපා. මෙන්න මේ සමීකරණය භාවිතා කරලා අපිට පුළුවන් ළමයි ප්‍රස්ථාරයක් ඇඳගන්න. කැපිටල් R සහ P අතර. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙද්දී කොහොමද යාගේ ක්ෂමතාව වෙනස් වෙන්නේ කියලා. කියන්නේ ප්‍රතිරෝධයේ විශාලත්වයයි කියන්නේ ක්ෂමතාවය අතර සම්බන්ධයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට අපිට පුළුවන් අගයන් ආදේශ කරලා මේකට මේ ප්‍රස්ථාරයක් අඳගන්න. නේද? ගණිතේ නම් වෙන වෙන ක්‍රම තියෙනවා. අවකලනය වගේ ක්‍රම වලින් මේ ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඒකට අපිට ඒව අවශ්‍ය නැහැ. අපි කොහොම හරි මේකට අගයන් ආදේශ කරලා මේ සමීකරණය භාවිතා කරලා ප්‍රතිරෝධයේ ක්ෂමතාවය අතර ප්‍රස්ථාරයක් යන්නොත් අපිට ලැබෙන්නේ ළමයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. ඔක මම දිගටම අඳින්නේ නැහැ. මගේ නවත්තන්න ඔන්න ඔය හැඩේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. එතකොට මේ බලන්න, ඒ කියන්නේ ක්ෂමතාව උපරිම වෙන එක්තරා අවස්ථාවක් තියෙනවානේ. ඒක ගන්න පුළුවන් මෙන්න මෙහෙට. ගත්තොත් මෙන්න මෙතන අපි හොයාගන්න අපිට මෙන්න මේ ක්ෂමතාව තමයි මෙයාගේ උපරිම ක්ෂමතාව. ඔන්න ඕක තමයි ළමයි අපි P max කියන්නේ. ඒ කියන්නේ මෙයා උපරිම හොඳටම තාපය පිට කරන අවස්ථාව. තේරෙනවද? හොඳටම වැඩ කරන අවස්ථාව. උපරිම තාපයක් පිට කරන අවස්ථාව. තියෙනවා ඒක තමයි ඒ අවස්ථාවේ ක්ෂමතාව තමයි P max කියන්නේ. ඒතකොට මේ මොහොතේ පොඩක් අපි මේ පහළට ඉරක් ගහලා බැලුවොත් මේ ප්‍රතිරෝධය අගය කීයද කියලා. ඒකේ අගය ළමයි හරියටම සිම්පල් R ගේ අගයට සමාන අගයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක ඉන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ හිතන්න එපා. ඒක කරොත් ඒක එනවා. මේකට ඕන අගයන් දදා නේද? සිම්පල් R 1 2 3යි මේ සිම්පල් R නිශ්චිත අගයක් දාලා කැපිටල් R ගේ අගයන් වෙනස් කර කර P හෙව්වොත් ඔයාට මේ P ට උපරිමයක් එන්නේ. මෙයාගේ අගයට මේ සිම්පල් R ට කැපිටල් R සමාන වෙන මොහොතේ. ඉතින් ඒක තමයි ළමයි අපේ නිගමනය. ඒ කියන්නේ මොකද්ද නිගමනය? දැන් මේක එන විදිහ හිතන්න එපා කිව්වනේ. එනවා කියලා මතක තියාගන්න. මොකද්ද? ක්ෂමතාව උපරිම වෙන්නේ මෙයාගේ ප්‍රතිරෝධය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන වෙනකොට. එතකොට ඔයාලගේ ටියුට් එකේ පහළ මේ මාතෘකාවේ යටතේ පහළ තරු ලකුණක් දාලා තියෙනවා පොඩි වාක්‍යයක්. පොඩ්ඩක් කියව ගන්න බලන්න ඕගොල්ලෝ ඒක. ඔන්න මාත් කියවන්න. පරිපතයක බාහිර ප්‍රතිරෝධය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන වන විටදී බාහිර ප්‍රතිරෝධකයේ ක්ෂමතා උත්සර්ජනය උපරිම වේ. මේ කියවප එක තමයි කියන්නේ. බාහිර ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන වන විට ක්ෂමතාව උපරිම වෙනවා. හොඳයි ළමයි මේ වාක්‍යයට ඔයගොල්ලෝ ඉරක් ගහ ගන්න. ඊට පස්සේ ඉරක් ගහගෙන ඉවර වෙලා ඔයාලගේ ඒ සටහන් පොත සම්පූර්ණ කරගන්න. හොඳයි අපි නම් අපේ ඊළඟ මාතෘකාවට යමු. විද්‍යුත් ගාමක බල ප්‍රභවයක කාර්යක්ෂමතාව කියලා ඔයාලගේ නෝට් එකේ තියෙනවා. වරහන් අස්සේ තියෙනවා ඊටා කියන සංකේතය.
බලමු. ඊටනේ ඔයගොල්ලෝ දන්නවා ඊට නේ. මේ ශක්තිය. ඔක ඊටනේ. හරි. ඒතර ඔන්න මම අර කලින් වගේම සරල පරිපථයක් අරගෙන මම පොඩ්ඩක් මෙයාට කර්චොෆ් නියමය දාන්න. එතකොට E සමාන වෙනවා I වාරයක් R ධන R නේ. ඔම ලියන්න පුළුවන් නේ. මම දැන් පොඩ්ඩක් දෙපැත්තම ගුණ කරන්නම් I ගෙන්. එතකොට මොකක්ද වෙන්නේ? EI සමානයි මේක I ගෙන් ගුණ කරන I වර්ග වෙනවනේ. I වර්ග R ධන R කියලා එනවා. එතකොට මේ I වර්ග R ධන R කියන්නේ නැත්නම් EI කියන්නේ මොකද්ද? දැන් ටිකර කලින් ඉගෙන ගත්තා කෝෂයෙන් නිපදව විද්‍යුත් ශක්තිය නිපදවන කෝෂයෙන් විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව තමයි EI කියන්නේ. එහෙම නැත්නම් I වර්ග R ධන R කියන්නේ ඒකම තමයි. එතකොට මේ පරිපථයේ කාර්යක්ෂමතාව ඊට කියන්නේ අපි සාමාන්‍ය කාර්යක්ෂමතාව කියන්නේ මොකද්ද? ප්‍රතිදාන ක්ෂමතාව ප්‍රධාන ක්ෂමතාවයෙන් බෙදලා 100න් වැඩි කරාමනේ කාර්යක්ෂමතාව දෙන්නේ. කියන්නේ ප්‍රයෝජනවත් වෙච්ච ක්ෂමතාව සැපයූ ක්ෂමතාවට දරන අනුපාතයේ ප්‍රතිශතය. එහෙනම් ප්‍රයෝජනවත් වෙච්ච ක්ෂමතාව මොකද්ද? දැන් මේක අපි ප්‍රයෝජනයට ගත්තේ ළමයි මේ ප්‍රතිරෝධකයේ පිට කරපු තාප ප්‍රමාණය. එහෙනම් ප්‍රයෝජනවත් වෙච්ච ක්ෂමතාව කියන්නේ මෙයාගේ ක්ෂමතාව. මොකද්ද මෙයාගේ ක්ෂමතාව? එහෙනම් P out ලියන්න පුළුවන්. I වර්ග R. P in කියන්නේ ප්‍රධාන ක්ෂමතාව. කියන්නේ අපි පරිපථයට සපයපු ක්ෂමතාව. කෝෂයෙන් නේද සපයන්නේ? එහෙනම් කෝෂයෙන් මොන ශක්තියද සපයන්නේ? විද්‍යුත් ශක්තිය. එහෙනම් මේ කෝෂයෙන් විද්‍යුත් ශක්තිය සපයන ශීඝ්‍රතාව අපි දන්නවා EI ගෙන් දෙන්නේ නේ. මතකද අද කරා? P සමානයි EI. වගේම ඒක සමාන වෙලා තියෙනවා මොකටද? කෝෂයෙන් විද්‍යුත් ශක්තිය නිපදවන ශීඝ්‍රතාව I වර්ග R ධන R. එහෙනම් මට මෙතනට P in වෙනුවට එක්ක EI කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් I වර්ග R ධන R කියලා ලියන්නත් පුළුවන්. මම ඉතින් I වර්ග R ධන R ලියන්න. එතකොට ළමයි I වර්ගයේ කැපෙනවා. මෙතන 100කුත් තියෙනවා. ඒතර ඊට සමාන වෙනවා. කැපිටල් R බෙදීම R ධන R වාරයක් 100ට. ඉතින් ළමයි මේකත් ඔයගොල්ලෝ සමීකරණයක් විදියට කටපාඩම් කරාට කමක් නැහැ. හොඳයි. එහෙනම් ඔයාලා ඔක සටහන් පොතට එකතු කරගන්නකෝ. හොඳයි ළමයි. අපි එහෙනම් අපේ ඊළඟ මාතෘකාව කිලෝවොට් පැය කියලා තියෙනවා. සිම්පල් K කැපිටල් W කැපිටල් H. ඔක තමයි මාතෘකාව. කිලෝවොට් පැය. සිම්පල් K කැපිටල් W සිම්පල් H. එතකොට පොඩ්ඩක් අපි කියව ගමු අපේ ටියුට් එක. දැන් මාත් එක්කම ඔයගොල්ලෝ පෙරලාගෙන කියව ගන්න. කිලෝවොට් පැය යනු විද්‍යුත් ශක්තිය මැනීමේ ඒකකයකි. කිලෝවොට් පැය එකක් විදුලි ඒකකයක් ලෙස හඳුන්වනවා. ඒතර මොකක්ද කියන්නේ? මේ විද්‍යුත් ශක්තිය මනින්න අපිට භාවිතා කරන්න පුළුවන් ඒකකයක් තමයි මේ කිලෝවොට් පැය කියන්නේ. ඒ වගේම මේ කිලෝවොට් පැය එකක් විදුලි ඒකකයකට සමාන වෙනවා. විදුලි ඒකක එකක් කියලා කියනවා. අපි සාමාන්‍ය භාවිතයේදී කියන්නේ යුනිට් එකක් කියලා නේ. ඒතර යුනිට් එකක් කියන්නේ පවර් යුනිට් එකක් කියලා කියනවා. ඒ කියන්නේ කිලෝවොට් පැය එකකට. එතකොට විදුලි ඒකකයක් කියලා ගානක කොහේ හරි තිබ්බොත් ඒකේ තේරුම කිලෝවොට් පැය එකක් කියන එක තමයි. හොඳයි. එහෙනම් දැන් ඔයාලා ඔය වාක්‍ය දෙකට ඉරක් ගහගන්න. හරිද? හයිලයිට් කරගන්න ඉරක් ගහගන්න. හරි. දැන් අපි බලමු මේ කිලෝවොට් පැය කියන්නේ විද්‍යුත් ශක්තිය මැනීමේ ඒකකයක් නම් ඒ කිලෝවොට් පැය එකක් කියන්නේ ජූල් මෙච්චරක් කියලා අගයක් තියෙන්න ඕනේ. කියන්නේ කිලෝවොට් පැය එකක් ජූල් කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. එතකොට ඒක කරන හැටි පොඩ්ඩක් බලමු. වරා ගන්න බෝඩ් එක දිහා
එකයි කිලෝවොට් පැය සමානයි කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000ක් නේ. මේ කිලෝවොට් එක කියන එක මම වොට් 1000ක් කියලා. පැය එකක් කියන්නේ තප්පර 3600ක්. ආ. ඒ 3600 මම පොඩ්ඩක් ඉස්සරහට ගන්නම්. 3600 වැඩි කිරීම 1000යි වොට් තප්පර නේද? වොට් එකක් කියන්නේ තප්පරයට ජූල් එකක්නේ. එහෙනම් වොට් වෙනකොට මම ලියන්න පුළුවන් තප්පරයට ජූල් කියලා. ඒතර මේ තප්පරයට කියන එක තප්පර වලට කැපිලා ජූල් ඉතුරු වෙනවා. එහෙනම් අපිට කිලෝවොට් පැය එකක් කියන්නේ 3.6 වැඩි කිරීම 10.6යි ජූල්. ඔන්න අපිට එනවා කිලෝවොට් පැය සහ ජූල් අතර සම්බන්ධය. කියන්නේ කිලෝවොට් පැය කියන්නේ ශක්තියේ ඒකකයක්ම තමයි. හරි. ඔන්න ඔය ටික ඔයාලාට ඒ කිලෝවොට් පැය යටතේ දීලා තියෙන ඉඩේ ලියා ගන්නකො. හොඳයි. ලියාගත්තා නේද? එහෙනම් ළමයි අපි ඔය කිලෝවොට් පැය ආශ්‍රිත ගාණක් හදලා ඉමු. ඔයාලගේ ටියුට් එකේ තුන්වෙනි ගාණ කියවගමුකෝ. විද්‍යුත් ඒකකයක් සඳහා 155ක් පැවේ. ඔන්න තියෙනවා විද්‍යුත් ඒකකයක්. ඒ කියන්නේ මොකද්ද? කිලෝවොට් පැය එකක් කියන එක තමයි ඔය තියෙන්නේ. ඊළඟට කියන වොට් 2000ක විදුලි කේතලයක යම් ජල ප්‍රමාණයක් නැටවීම සඳහා විනාඩි 6ක් යනවලු. එතකොට ඒ ජලය නටවන්න වැය වන මුදල අපෙන් අහනවා. හොඳයි. එතකොට ළමයි අපිට කිලෝවොට් පැය ගාන වැය වන කිලෝවොට් පැය ගාන හොයාගත්තොත් කිලෝවොට් පැය එකකට යන වියදම දන්න හින්දා අපිට මුදල හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ළමයි හරි ලේසි මේ ගණන්. අපි මුලින්ම හොයමු කිලෝවොට් පැය ගණන. කිලෝවොට් පැය ගණන හොයන්න ඕන. හරි ලේසි. දැන් මොකද කියන්නේ වොට් 2000ක්ලු කේතලේ. එහෙනම් වොට් 2000 කියන්නේ ඔය වොට් 2000 කිලෝවොට් කරන්න 10න් බෙදන්න පුළුවන් නේ. එහෙනම් ඔන්න කිලෝවොට් ගන්න. කිලෝවොට් ගන්න ඕකනේ වොට් 2000 10න් බෙදමු කිලෝවොට් වෙනවා. ඊට පස්සේ පැයනේ පැය ගාන බලමු. පැය ගානනේ විනාඩි 6යි දීලා තියෙන්නේ නේ. ආයෙන විනාඩි 6 පැය කරන්න මොකද්ද කරන්නේ? 60න් බෙදුවම පැය වෙනවා. ඔන්න පැය ගාන ආවා. දැන් ඔක පොඩ්ඩක් සුළු කරගත්තා නම් හරි. බිංදු 3ට බිංදු 3ක් කැපුණා. 6 10යි. දෙක බෙදීම 10 කියන්නේ 0.2 කිලෝවොට් පැය. ඔන්න තමයි කිලෝවොට් පැය ගාන හරි. එහෙනම් මුළු මුදල නැත්නම් මුදල වැය වන මුදල කියලා කිලෝවොට් පැය එකකටනේ 755ක් දීලා තියෙන්නේ. එහෙනම් කිලෝවොට් පැය 0.2කට බලන්න ඕක 55න් වැඩි කරන්න. එතකොට 11යි කියලා අපිට උත්තරය ලැබෙනවා. උත්තරේ 7 වලින් 11ක්. එතකොට අපේ දෙවෙනි උත්තරය අපිට තෝරගන්න පුළුවන්. ඉතින් මේ જાතිය ගණන් ගොඩක් තියෙනවා. ඊටු ටික මම ගෙදර වැඩට දෙන්නේ. හොඳයි ළමයි මේ ගාන එහෙනම් ඔයාලගේ නෝට් පොතට එකතු කරගන්න. හොඳයි. අපේ ඊළඟ මාතෘකාව විදුලි උපකරණයක වෝල්ටීයතාව. දැන් ටියුට් එක කරලා ගන්න. ඒ වගේම ඊට පහළින් තවත් එකක් තියෙනවා විදුලි උපකරණයක වෝල්ටීයතාව. ඒක ඔයාලට ගොඩක් භාවිතා වෙන දෙයක්. දැන් අපි ගමු බල්බ් එකක්. LED බල්බ් එකකට මොකක් හරි කමන්නේ. අපි ගමුකෝ බල්බ් එකක්. ඔන්න බල්බ් එකක්. මේක බල්බ් එකකට විතරක් නෙවෙයි ඕනම එකකට හරි ඕනම විදුලි උපකරණයකට හරි යනවා. ඔය උපකරණේ බල්බ් එකේ ගහන තියෙනවා ළමයි සාමාන්‍යයෙන් මෙහෙම එකක්. 230 වෝල්ට් 40යි වොට් කියලා. ඔය ගහලා තියෙන ළමයි උපකරණයේ වෝල්ටීයතාවයයි වොටීයතාවයයි. මේ 230 වෝල්ට් කියන එක මේ බල්බ් එකේ වෝල්ටීයතාව වෙනවා. මේ 40යි වොට් කියන එක ළමයි මේ බල්බ් එකේ වොටීයතාව වෙනවා. එතකොට මේකේ තේරුම මෙහෙම.
හරි සරලයි. හොඳයි. වෝල්ට් 230ක් දුන්නොත් වොට් 40ක ශීඝ්‍රතාවයෙන් ක්ෂමතාවයකින් මෙයා වැඩ කරනවා කියන එක තමයි කියන්නේ. කියන්නේ වෝල්ට් 230ක් දුන්නොත් මෙයා තප්පරයට ජූල් 40ක් වැය වෙන විදිහට වැඩ කරනවා. නැත්නම් අනිත් පැත්ත කියන්නත් පුළුවන්. වොට් 40ක ක්ෂමතාවයකින් වැඩ කරන්න නම් මෙයාට දෙන්න ඕනේ වෝල්ට් 230යි. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් ওই දෙකේ තේරුම එක අනිත් පැත්ත තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට තේරුම් ගත්තා නම් 230යි වොට් දුන්නොත් 40ක ක්ෂමතාවයෙන් වැඩ කරනවා. 40ක ක්ෂමතාවයෙන් වැඩ කරන්න නම් 230ක් දෙන්න ඕන. හරි. දැන් එහෙනම් අපේ ටියුට් එක අරගෙන පොඩ්ඩක් ඔය දෙකේ අර්ථ දැක්වීම කියව ගමු. විදුලි උපකරණයක වෝල්ටීයතාව. විදුලි උපකරණයක වෝල්ටීයතාවය යනු නිෂ්පාදකයා සහතික කරන ලද තත්ත්වය යටතේ උපකරණය උපරිම ක්ෂමතාවෙන් ක්‍රියාත්මක කිරීමට සැප යුතු විභාන්තරය. හරියට වැඩ කරන්න නම් දෙන්න ඕන විභාන්තරය තමයි වෝල්ටීයතාව කියන්නේ. හරි. ඉරක් ගහගන්න එකට එහෙනම්. හොඳයි. ඊළඟට විදුලි උපකරණයක වෝල්ටීයතාව කියව ගමු. නිෂ්පාදකයා විසින් සහතික කරන ලද වෝල්ටීයතාව විදුලි උපකරණයට සැපයූ විට එය ක්‍රියාත්මක වන ක්ෂමතාව උපකරණයේ වෝල්ටීයතාව ලෙස හඳුන්වනවා. කියන්නේ සහතික කරන ලද වෝල්ටීයතාව දුන්නම වැඩ කරන ක්ෂමතාවට කියනවා වෝල්ටීයතාව. નિયમિત ක්ෂමතාවෙන් වැඩ කරන්න නම් දෙන්න ඕන විභාන්තරයට කියනවා වෝල්ටීයතාව කියලා. හොඳයි. එහෙනම් ඒකටත් ඉරක් ගහගන්න. හොඳයි. එහෙනම් අපි ගැටළු වලට යමු. ඔයාලා පෙරලා ගන්න 34 වෙනි ගාන. 34. ඒකේ තියෙන රූපේ මම මෙතන ඇඳා. අපි එනම් පොඩ්ඩක් ගාන කියව ගමු. පෙන්වා ඇති පරිපථයේ බල්බය දී ඇති ප්‍රමාණ අගයන්හි ක්‍රියා කරයි. ඒ කියන්නේ යාගේ ප්‍රමාණ අගයන් තියෙනවා වෝල්ට් 12යි වොට් 24යි. කියන්නේ හරියටම මෙයා හරහා වෝල්ට් 12ක් තියෙනවා. මෙයා වොට් 24කින් වැඩ කරනවා කියන එක තමයි ඔය අපිට කියන්නේ දී ඇති ප්‍රමාණ අගයන්හි ක්‍රියා කරයි කියන එකෙන් කියන්නේ. ඊට පස්සේ කියනවා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැක කැපිටල් R හොයන්න. එතකොට ඔන්න අපේ මොකද කරන්න දැන්? දැන් මෙයා ප්‍රමාණාගයන්හි වැඩ කරනවා නම් මේ කරා වෝල්ට් කීයක් තියෙනවද? හරියටම 12ක් තියෙනවද? 12යි වෝල්ට් නේ. මෙයා හරහා වෝල්ට් 12ක් තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් 24න් 12ක් බල්බ් එකට අරගෙන නම් මේ ප්‍රතිරෝධය හරහා තියෙන්න ඕනත් කියලා. ඉතිරි 12 මේ ප්‍රතිරෝධය හරහා තියෙන්න ඕනේ. 12යි 12යි 24 එනවනේ. දැන් මේකේ ධාරාව අපිට හොයාගන්න පුළුවන් නම් වැඩේ හරි ඇත්තටම. ධාරාව හොයාගන්න පුළුවන් මෙයාට සමීකරණයක් දාන්න. බල්බ් එකට දාමු P සමානයි V යි දාමු. එතකොට P කියන්නේ 24යි V 12යි I හොයාගන්න ඕන. එතකොට I එනවා 24 බෙදීම 12 ඇම්පියර් 2ක්. ඔන්න එතකොට ධාරාවත් හොයාගත්තා I. එහෙනම් දැන් කැපිටල් R දාන්න V සමානයි R. හරි සරල ගණන් ළමයි අමාරු නෑ. එතකොට V කියන්නේ 12යි I කියන්නේ 2යි R තමයි හොයන්නේ. R එනවා ඕම් 6ක්. ඔන්න ප්‍රතිරෝධය හොයාගත්තා. හරි සරලයි. හරි ළමයි එහෙනම් මේ ගාන ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. හොඳයි ළමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ 26 වෙනි ගාන. එහෙනම් දැන් පොඩ්ඩක් පෙරලා ගන්න. ඒකේ රූපයක් තියෙනවා. රූපෙ දිහා බලලා පොඩ්ඩක් ගාන කියව ගමු. නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධකයක් හා විදුත්ගාමක බලය 12යි වන වෝල්ට් වන බැටරියක් 1.5 වෝල්ට් 0.5 ඇම්පියර් බල්බ තුනකට රූපයේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කොට ඇත. බල්බ සාමාන්‍ය දීප්තියෙන් දැල්වීම සඳහා R ගේ අගය අහන්න. එතකොට ඒ කියන්නේ ළමයි මේ බල්බ තුනම සර්ව සමයි. ඒ හැම බල්බ් එකක්ම 1.5 වෝල්ට් 0.5 ඇම්පියර්. ඒ කියන්නේ මේ බල්බ් එක සාමාන්‍ය දීප්තියෙන් දැල්වෙන්න නම් වෝල්ට් 1.5කුයි ඇම්පියර් 0.5කුයි මේ බල්බ් හරහා තියෙන්න ඕන. ඉතින් මේ ගානේ කියනවා ඒවා සාමාන්‍ය දීප්තියෙන් දැල් වෙනවා කියලා. එහෙනම් මේ හැම බල්බ් එකක් හරහාම ඇම්පියර් 0.5 ගානේ යන්න ඕනේ නේ.
එහෙනම් මෙයා හරහා 0.5 ඇම්පියර්. මේක හරහා 0.5 ඇම්පියර්. මේක හරහා 0.5 ඇම්පියර්. එහෙනම් මෙතනින් එන ධාරාව මට මේකේ ප්‍රතිරෝධයක් තියෙන එක අඳින්න අමතකුණා. ප්‍රතිරෝධය තියෙනවා R කියලා නේ. හරි. එහෙනම් මෙතනින් යන ධාරාව කීයද? 0.5 දාන 0.5 දාන 0.5 ඇම්පියර් 1.5 කියලා ලැබෙනවා. ඒ වගේම මේ හැම බල්බ් එකක් කරාම වෝල්ට් 1.5ක් තියෙන්නත් ඕන නේ. එහෙනම් මේ හැම බල්බ් එකක් කරාම තියෙන විභවාන්තරය වෝල්ට් 1.5. ගානේ කියනවානේ සාමාන්‍ය දීප්තියෙන් දැල් වෙනවා කියලා. එහෙනම් මේ හැම බල්බ් එකක් කරාම වෝල්ට් 1.5 ගානේ තියෙනවා. එතකොට මේ සමාන්තර ගතයි මේ ප්‍රතිරෝධ පද්ධතියට වෝල්ට් 1.5ක් දීලා තියෙනවා. එතකොට 12න් 1.5ක් මේකට ගියාම මේ ප්‍රතිරෝධය හරහා කොච්චරද විභාන්තරය? V කියලා ගත්තොත් ඒක කීයද? V සමාන වෙනවා 12 ඍණ 1.5ක්. ඒ කියන්නේ 10.5. ඒ කියන්නේ R ප්‍රතිරෝධය හරහා තියෙන විභාන්තරය වෝල්ට් 10.5යි. එහෙනම් R කියාගේ හොයන්න පුළුවන් R ට V සමානයි IR දැම්මොත්. V කියන්නේ 10.5යි. I කියන්නේ 1.5යි. R තමයි හොයන්නේ. R කියනවා 7යි ඕම්. හරි නේද? හොඳයි. එහෙනම් ළමයි ගාන ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. හොඳයි ළමයි එහෙනම් අපි දැන් පාඩම කරලා ඉවරයි. ගණන් ළමයි 51ක් තියෙනවා ඔයාලගේ ටියුට් එකේ 50 ගණන් 51ක් විතර. ඉතින් මේ ගණන් 51කින් අපි 7ක් 8ක් වගේ තමයි අපි අද කරේ. සිද්ධාන්ත ටික නම් ඉවර කරා. එතකොට ඉතිරි ගණන් ඔක්කොම එතකොට 44ක් විතර ඉතුරුනේ නේද? ඒ ගණන් 44 ඔයාලා මේ සතිය ඇතුළත පොඩ කරන්න. කරලා උත්තරේ එන්නේ නැති ගණන්, හදා ගන්න බැරි ගණන්, මගෙන් අහගන්න ඕන ගණන් වල ප්‍රශ්න අංක ටික අපේ group එකේ message එකක් දාන්න. එතකොට ඒ ගණන් ටික මම වෙනම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා දෙන්නම්. එහෙනම් ළමයි අදට පන්ති ඉවරයි. බොහොම ස්තුතියි හැම දිනකටම.